නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්මීති භික්කවේ මානගත මේතං අයං අහං අස්මීති මානගත මේතං භවිස්සන්ති මානගත මේතං න භවිස්සන්ති භානගත මේතං රූපී භවිස්සන්ති මානගත මේතං අරූපී භවිස්සන්ති මානගත මේතං සංඤී භවිස්සන්ති මානගත මේතං අසංඤී භවිස්සන්ති බානගත මේතං තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 14 වන දුරස්ත භාවනා වැඩසටහනට මාතෘකාව සපයාගත්තේ සලායතන සංයුත්තයේ එන යව කලාපී සූත්‍රයෙන් යවකලාපී සූත්‍රය භාගතුන් වහන්සේ බොහොම විපස්සනාව මුල් කරගෙන දේශනා කරපු සූත්‍රයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේම හිත දිහා බොහොම සූක්ෂමව බලන ආකාරයක් නැත්නම් අපේ හිතේ සිද්ධ වෙන ඒ අතිසූක්ෂම ක්‍රියාකාරකම් රැසක් භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී හෙළිකල්ලා දීලා තියෙනවා. සූත්‍රය පටන් ගන්නෙ බොහොම ප්‍රබල උපමාවක් දීමෙන්. ඒ තමයි අර ශක්තිමත් පුරුෂයින් 7 දෙනෙක්ම අර සතරමං හන්දියේක තියෙන යවහාල් මිටියකට බොහොම තදින් වැරෙන් කත්ලී වලින් පහර දෙන උපමාවක් සම්බන්ධයෙන්. ඉතින් එක පුරුෂයෙක් පමණක් නෙමෙයි පුරුෂයන් 6 දෙනෙක් පහර දුන්නාම ඒක අතිශය කුඩු බවට සුණු බවට පත් වෙනවා. මොකද බොහොම ශක්තිමත් පුරුෂයෝ ඒ වගේම ඒ අය වෙන් වශයෙන් කත්ලියක් අරගෙනයි පහර දෙන්නේ. ඊළඟට 7 වෙනිකුත් ඇවිල්ලා ඒ විදිහටම පහර දුන්නාම අතිශයින් කුඩු බවට සුණු බවට විනාශ වෙලා යනවා. ඉතින් මේ උපමාවෙන් භාගවතුන් වහන්සේ පෙන්ලා දෙනවා සාමාන්‍ය මිනිස්සෙන් ඇසෙන් රූප විවිධාකාරයෙන් බලන්න ගිහිල්ලා එයාගේ මනස සෑහෙන්න වෙහෙසකටපත් වෙනවා. රාග ద్వේෂ මෝහ ඇවිලෙන්න පටන් ගන්නවා. ඒ හරහා නැවතත් එයාගේ මනස දූෂිත භාවයකට අසහනකාරී බවකට වෙහෙසකට බෙහෙවින්ම ලක් වෙනවා. ඒ වගේමයි කනෙන් සද්ද අහන්න ගිහිල්ලා, ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳ බලන්න ගිහිල්ලා, දිවෙන් රස බලන්න ගිහිල්ලා, කයින් ස්පර්ශ ලබන්න ගිහිල්ලා, ඒ වගේමයි මනසට එන අරමුණුත් අපි නිවැරදිව හඳුනා ගන්න නැතුව ඒවට ඔහේ මනසේ තැම්පත් වෙන්න දීලා, මනස තුල රජ කරන්න දීලා, ඒවා ඔස්සේ කතන්දර ගොතලා, ඒවා ඔස්සේ සිහිනමවන්න ගිහිල්ලා අපි සෑහෙන වෙහෙසකටපත් වෙනවා. එතනින් අතර නොවි අපි අනාගතය ගැන හිතන්න ගිහිල්ලා අනාගත භවයක් ගැනත් අපි පුනර්භවයක් ගැනත් හිතන්න ගිහිල්ලා තවදුරටත් පැටලෙනවා. තවදුරටත් අපේ සෑහෙන්න අපේ මනසෙන්ම ව්‍යාකූලතාවයන්ට එහෙමත් නැත්නම් මනසේම ඇති වික්ෂිප්ත භාවයන්ට අවිනිශ්චිත භාවයන්ට තව තවපත් වෙනවා. ඉතින් මේ උපමාව දීලා අපිට මේ මනසේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යම් අනුතුරු ඇඟවීමක් කරන භාගතුන් වහන්සේ ඊට පස්සේ තවත් අතිශය සූක්ෂම උපමාවක් දෙනවා අර දිව්‍ය අසුර සංග්‍රාමයේ සම්බන්ධයෙන්. එතෙන්දී දෙවියනුත් අසුරයනුත් අතර අතීත කාලයේදී ඇතිවෙච්ච සංග්‍රාමයක් ගැන මතක් කරනවා. ඒ අවස්ථාවේදී පරාජයටපත් වෙච්ච වේපචිත්‍රි අසුරේන්ද්‍රයව ඒ දෙවියන් විසින් සක්‍ර දේවේන්ද්‍රයා ගාවට අරගෙන එනවා පස්පොලකින් බැඳලා. එතකොට මේ බැම්ම ගැන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ වේපචිත්‍රි අසුරේන්ද්‍රයා හිතුවොත් මම දෙවියන්ගෙන් මේ දෙවියෝ ධාර්මිකයි අසුරයෝ අධාර්මිකයි මම අසුරපුරයට යන්නේ නැතුව දිව්‍ය ලෝකයේම දෙවියන් සමග නතර වෙනවා කියලා එහෙම හිතුවොත් එහෙම අන්න මේ බැම්ම ලිහිල් වෙනවා. හැබැයි මේ අසුරේන්ද්‍රයා කොහොමද දෙවියන්ට විරුද්ධයි? එයා හිතුවොත් මේ දෙවියෝ අධාර්මිකයි අසුරයෝ ධාර්මිකයි මම දෙවියන්ගෙන් අත මිදලා දෙවියන්ගෙන් නිදහස් වෙලා මම අසුරපුරයට යනවා කියලා හිතුවොත් එතකොට අර බැම්ම තද වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙනවා එතකොට මේ වේපචිත්‍රය අසුරේන්ද්‍රයව බැඳලා තියෙන බැම්ම එයාගේ සිතුවිල්ල මත තමයි රඳාපවතින්නේ. එයාගේ සිතුවිල්ල එක ආකාරයකින් දියත් වුණොත් ඒක බැම්ම ලිහිල් වෙනවා. තවත් ආකාරයකින් දියත් වුණොත් බැම්ම තද වෙනවා. මෙහෙම කියලා භාග්‍යතුන් වහන්සේ කියන ඊටත් වඩා අතිශය සූක්ෂමයි කියලා මේ මාර බැම්ම. මෙහෙම කියලා තමයි ක්‍රම පහකට අපිව මේ සංසාරයට බැඳෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. එතනින් මුලින්ම පටන් ගන්නේ අස්මීති භික්කවේ මඤ්ඤිත මේතං මේ ආදී වශයෙන් මතක් කරන කාරණය. ඒ තමයි අපි මම කියලා මුල් කරගෙන කෙනෙක් මුල් කරගෙන
මම කේන්ද්‍ර කරගෙන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් මෙතන ඉන්නවා කියලා හිතාගෙන අපි කුමක් හෝ හැඟීමක් හිතේ ඇති කරගත්තා නම් අන්න ඒක මඤ්ඤණාවක් වශයෙන් පෙන්වනවා. ඒක ඇවිල්ලා හුදෙක් හිතේ ඇති කරගත්ත හැඟීමක් වශයෙන් පෙන්ලා දෙනවා. ඉතින් එපමණක් නෙමෙයි ඒක මේ මමයි මේ ඉන්නේ මමයි. එහෙම නැත්නම් මම අනාගතයේ ඉන්නවද? අනාගතයේ ඉන්නේ නැද්ද? අනාගතයේ ලස්සන වෙනවද? අනාගතයේ කැත වෙනවද? අනාගතයේ මට ලෙඩ වෙනවද? මේ ආදී වශයෙන් මොන ආකාරයෙන් අපි මමෙක් මුල් කරගෙන මම කේන්ද්‍ර කරගෙන අපි කල්පනා කළත් එතෙන්දී අපි අහුවෙලා තියෙන බව මේ මුල් කොටසෙදි පෙන්ලා දෙනවා. එතකොට ඒක ලෙඩක් වශයෙන්, ඒක රෝගයක් වශයෙන්, ඒක විස ගඩුවක් වශයෙන්, ඒක උලක් වශයෙන් තවදුරටත් මතක් කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ බඳු මඤ්ඤණා ඇති කරගන්නේ නැතිව වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරනවා. ඊට පස්සේ මතක් කරනවා මේ අපේ සිතේ මේ අස්මීති කියලා මේ මම ඉන්නවා මේ ඉන්නේ මම කියලා ඒ හැඟීමක් ඇතිවීම. එහෙම නැත්නම් අනාගතේ මම ඉන්නවා අනාගතේ එක්ක මම නැහැ. අනාගතේ මට මේ දේවල් වෙනවා කියලා ඒ බඳු මම මුල් කරගත්ත මම කේන්ද්‍ර කරගත්ත හැඟීමක් ඇතිවීම මේ මනසේම සිද්ධ වෙන කම්පණය වීමක්. මනසේම සිද්ධ වෙන සැලීමක් වශයෙන් පෙන්ලා දෙනවා. ඒක විශේෂයෙන්ම තණ්හාව නිසා තණ්හාව මුල් කරගෙන ඒ බඳු සැලීම් ඇති වෙනවා. ඉතින් ඒවත් සමනය කරගෙන වාසය කරන්න කියලා භාගතුන් වහන්සේ උපදෙස් දෙනවා. ඊට පස්සේ තවදුරටත් මේ මම කියලා හිතාගන්න එක මේ මම වෙමි කියලා හිතාගන්න එක මේ ඉන්නේ මමයි කියලා හිතාගන්න එක මේ ආදී වශයෙන් මමෙක් මුල් කරගත්ත මම කේන්ද්‍ර කරගත්ත ඒ බඳු සිතුවිලි දියත් වීම ඒ බඳු සිතුවිලි ධාරාවන් පටන් ගැනීම මනසේම සිද්ධ වෙන ස්පන්දනයක් මනසේම සිද්ධ වෙන සැලීමක් එමත් නැත්නම් මනසේම සිද්ධ වෙන විසිරීමක් නිසයි මේක සිද්ධ වෙන්නේ කියලා මතක් කරලා දෙනවා. ඒ කියන්නේ කොහොමත් සාමාන්‍යයෙන් අපේ මනස විසිරෙනවා එක තැනක ඉන්න බෑ. අතීතයට පයින්නවා අනාගතයට පයින්නවා අතනට පයින්නවා මෙතනට පයින්නවා අරයා ගැන හිතනවා මෙයා ගැන හිතනවා පුදුමාකාර විසිරිච්ච ස්වභාවයක් අපේ මනසේ තියෙනවා. එතකොට මේ විසිර යාමේ ප්‍රවණතාවය නිසා විසිර යාමේ ස්වභාවය නිසා ඇතිවන එක ආදීනවයක් තමයි මේ හැමතිස්සෙම මේ මම වෙමි මේ ඉන්නේ මම ආදී වශයෙන් මමෙක් ඈඳගත්ත සිතුවිලි ධාරාවන් වලට අපේ හිත නතු වීම අපේ හිත ලක් වීම. ඒ නිසා පුළුවන් තරම් කම්පා නොවන සිතකින් නොසැලෙන සිතකින් චපල නොවූ සිතකින් නොසැලෙන මනසකින් වාසය කරන්න කියලා ඊළඟට භාගතුන් වහන්සේ අවවාද කරනවා. ඊට පස්සේ අපි ඊයේ කතා කළා ප්‍රපංච සම්බන්ධයෙන්. දැන් මම වෙමි මම නොවෙමි මම අනාගතේ වෙමි මම අනාගතේ නොවෙමි ඒ ආදී වශයෙන් මේ මම කේන්ද්‍ර කරගත්ත සිතුවිලි ධාරාව. ඒ අතුයිති විහිදලා වැඩිම මේක ඇවිල්ලා මේ හිතේ කතන්දර ගොතන කැමැත්ත නිසා හිතේ කතන්දර ගෙතිල්ල නිසා දොඩමළු වීම නිසා සිද්ධ වෙන බවක් ඊළඟ කොටසදී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කියන්නේ අපේ හිත එක තැනක නතර වෙලා ඉන්නේ නැහැ. එක සිතුවිල්ලක් ඒකට ගත්තාම ඒ ඔස්සේ දිගට ඒ පැත්තට මේ පැත්තට අර පැත්තට විහිද යන ගතියක් අතුයිති විහිද පැතිර යන ගතියක් මේ සිතුවිලි ධාරාවේ දියත් වෙනවා. අපේ මේ හිතන යන්ත්‍රයේ ඒ පැත්තට මේ පැත්තට විහිද යාමක් පැතිර යාමක් විස්තරයක් මේ හිතන යන්ත්‍රය තුල සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේකටත් අපි හරි පුදුම කැමැත්තක් දක්වන්නේ හිත නිකන් තියාගෙන ඉන්න අපිට කිසිම ආසාවක් නැහැ, උවමනාවක් නැහැ. අපි මොකද කරන්නේ මේකෙන් පුළුවන් තරම් හිතවනවා. අතීතය සම්බන්ධයෙන් හිතවනවා, අනාගතය සම්බන්ධයෙන් හිතවනවා. අතීතය සම්බන්ධයෙන් කතන්දර හදනවා, අනාගතය සම්බන්ධයෙන් කතන්දර ගොතනවා. විවිධාකාර සිහිනමවනවා, සැලසුම් හදනවා. මේ ඔස්සේ අපේ හිත නිරන්තරයෙන්ම හදාගත්ත කතන්දරයක, හදාගත්ත නවකතාවක, හදාගත්ත චිත්‍රපටියක නිරන්තරයෙන්ම අපිත් යම් හෝ ජවනිකාවක් රඟපාමින් ජීවත් වෙනවා. ඉතින් මේකට අපි හරි කැමතියි. පපංචාබි රතා පජා කියලා භාගතුන් වහන්සේ සඳහන් කරනවා මේ ප්‍රජාව සාමාන්‍යයෙන් මේ වටවලල්ලේ යන සිතුවිලි මේ සමූහයකට මේ වටවලල්ලේ යන ගමනකට කතන්දර ගෙතිල්ලකට හිත හිතා ඉන්න ස්වභාවයකට පුදුමාකාර ඇල්මක් දක්වනවා. එතකොට මේ අපේ ස්වභාවයෙන්ම ආරූඪ වෙලා තියෙන අපේ මේ පුරුද්ද නිසා අන්න ඒ ASCII මමෙකුත් ඈඳ ගන්නවා අපි මේ ඉන්නේ මම අනාගතේදී මෙහෙම කරනවා අනාගතේදී අරම කරනවා මම එයත් එක්ක මෙහෙම ඉන්නවා මෙයත් එක්ක මෙහෙම ඉන්නවා මේ ආදී වශයෙන් මේ මුළු කතාවට මමෙක් ඈඳගෙන අර මමයා ඉස්සරහට දාගෙන මම කේන්ද්‍ර කරගෙන හිතන්න පටන් ගන්නවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දිත් අවවාද කරනවා පුළුවන් තරම් මෙන්න මේ ප්‍රපංච සමනය කරගෙන වාසය කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම විපස්සනාවේදී පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා අපි ප්‍රපංච සමනය සඳහා. ඒ සඳහා මුලදී අපි කාය අනුපස්සනාවක් යොදා ගන්නවා. ඒ කියන්නේ පුළුවන් තරම් කායික අරමුණක් භාවිතා කරනවා මේ විෂම චක්‍රයෙන් අපේ හිත මුදව ගන්න. එතකොට හිතට කතන්දර ගොතන්න වෙලාවක් නැහැ. මොකද අපි හිතමු සක්මන් භාවනාවක් අපි යෙදෙනවා නම් ඒ පාදයේ ස්පර්ශය නැවත නැවත අපිට බලන්න තියෙන නිසා, දැනගන්න තියෙන නිසා එතෙන්දී අපිට කතන්දර ගොතන්න ගියොත් ඔන්න පාද කීපයක් නැත්නම් පියවර කීපයක් මගහැරෙනවා. එහෙම නැත්නම් ආනාපාන සතියකදී ඒ ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරමින් වාසය කරනකොට අපිට කතන්දර ගොතගතා ඉන්න වෙලාවක් නැහැ. එහෙම කතන්දරයකට හිත ගිය ගමන් ආස්වාස ප්‍රස්වාස ගණනාවක් අපිට මගහැරෙනවා. ඉතින් අපි උත්සාහන්ත වෙනවා මතුවෙන ආස්වාස ප්‍රස්වාසය දැනගන්න. ඒ ගැන සතිමත් වෙන්න. ඉතින් ඒ උත්සාහය සාර්ථක වෙන්න අන්න අපේ හිත කතන්දර ගොතන ගතිය ටිකක් අඩු වෙනවා. ඒක අඩපණ වෙනවා. කාලයක් මේ භාවනාවේ නිරත වෙනකොට අන්න අපේ හිත කතන්දර ගොතන ගතිය සෑහෙන්න අඩු වුණා. අන්න අපිට තේරෙනවා මේ හිත කතන්දර ගොතන්නේ නැතිව ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ ප්‍රපංච වලින් තොරව වාසය කිරීම භාගතුන් වහන්සේ ඒ නිසා විශේෂයෙන්ම අගය කරලා තිනවා. ඒ ප්‍රපංච කිරීම ලෙඩක් වශයෙන්, රෝගයක් වශයෙන්, ඒක විස ගඩුවක් වශයෙන්, උලක් වශයෙන් පෙන්ලා දීලා තිනවා. ඒ නිසා මතක් කරලා දෙනවා මේ ප්‍රපංච කරන්නේ නැතිව එහෙමත් නැත්නම් නිප්පපංචාරාමේන චේතසා. ඒ කියන්නේ ප්‍රපංච නොකරන මනසකට ඇල්මක් සහිතව, නිශ්ශබ්ද මනසකට ඇල්මක් සහිතව, සංසුන් නිහඬ මනසකට ඇල්මකින් වාසය කරන්න ඒ සඳහා උත්සාහත් වෙන්න කියලා භාගතුන් වහන්සේ අවවාද කරනවා. අපි අද පැමිණෙනවා මේ සූත්‍රයේ අවසාන කොටසට. ඒ සූත්‍රයේ එන්නේ මම මතක් කළා වගේ අස්මීති භික්කවේ මානගත මේතං. මහණෙනි මේ මම වෙමි යන මෙය මානයක්. මැනීමක්. අයං අහං අස්මීති මානගත මේතං. මේ මම වෙමි කියන එක මැනීමක්, මාන්නයක්. භවිස්සන්ති මානගත මේතං. මම අනාගතයේ වෙමි. මෙන්න මේ ආකාරයෙන් මං අනාගතයේ මෙහෙම වෙනවා කියලා සිතීම මානයක්, මැනීමක්. න භවිස්සන්ති මානගත මේතං. මම අනාගතයේ මෙසේ නොෙමි. අපි අනාගතයේ මුල් කරගෙන මම මෙහෙම වෙන්නේ නැහැ කියලා අපි හිතනවා නම් අන්න ඒකත් අපේ මාන්නයට ඇති වෙච්ච දෙයක්. මේ මාන්නේ නිසා, මාන්නේ ක්‍රියාත්මක වීම නිසා, මැනීම නිසා හටගත්තු සිතුවිල්ල. රූපී භවිස්සන්ති මානගත මේතං. අපි අනාගතයේදී මේ විදිහට ලස්සන වෙනවා, මේ විදිහට හැඩ වෙනවා, මේ විදිහට ශක්තිමත් වෙනවා. මේ ආදී වශයෙන් අනාගතයේ මුල් කරගෙන අපේ සිතේ ඉබඳු මම කේන්ද්‍ර කරගත් සිතුවිලි පහළ වීම අන්න මේ මාන්නය නිසා හටගන්න බව භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඊළඟට අරූපී භවිස්සන්ති. ඒ කියන්නේ රූප නැත්තෙක් වෙනවා කියලා හිතුවත් ඒත් මේ මාන්නය නිසා එන සිතුවිල්ල. ඊළඟට සංඤී භවිස්සන්ති. මොකක්කෝ සංඥාවක් ඇති කෙනෙක් වෙන බවට හිතා ගැනීමක්. මම අහවල් තනතුරු සහිත කෙනෙක් වෙනවා කියලා හිතා ගැනීමක්. මම දොස්තර කෙනෙක් වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා, මම නීතිඥයෙක් වෙනවා, මම ගුරුවරයෙක් වෙනවා. කුමක් හෝ මම ඈඳගත්ත යම්කිසි තනතුරක් මුල් කරගෙන මම උසස් වීමක් ලබනවා. මේ ආදී වශයෙන් අපි කුමක් හෝ ඒ ඈඳගත්ත තනතුරක්, ඈඳගත්ත නම්බුනාමයක් මේවා මුල් කරගෙන අපි අනාගතයේ ඒ මට්ටම් වලටපත් වෙනවා කියලා අපේ සිතේ සිතුවිලි පහළ වීම මේක මේ මාන්නේ නිසා සිද්ධ වෙන දෙයක් කියලා භාගතුන් වහන්සේ ඔන්න තව පැත්තකින් අපිට මේ කාරණාව පෙන්ලා දෙනවා. ඉතින් එතකොට සංඥා නැතිම කෙනෙක් වෙනවා කියලා හිතුවත් ඒත් ඉතින් මාන්නේ නිසා පහළ වෙන සිතුවිල්ලක්. සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති කෙනෙක් වෙනවා කියලා හිතුවත් ඒකත් මේ මාන්නේ නිසා සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ මානගත මේතම් භික්කවේ රෝගෝ. මෙන්න මේ බඳු මේ මානය කියන එක, මාන්නය කියන එක, මාන්නක්කාරකම කියන එක රෝගයක්. ඒකයිල ලෙඩක්. මානගත මේතම් ගණ්ඩෝ. මේ මාන්නක්කාරකම කියන එක විස ගඩුවක්. මානගත මේතම් සල්ලං. මෙන්න මේ මානය කියන එක හුලක්. තස්මාතිහ භික්ඛවේ නිහතමානේන චේතසා විහෙරිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බං. ඒ නිසා මහණෙනි නිහතමානී මනසකින් වාසය කරන්නයි හික්මෙන්න කියලා ඔන්න භාගතුන් වහන්සේ අපිට අවවාද කරනවා.
දැන් පින්වත්නි අපි තව පොඩ්ඩක් මේක ලියා ගත්තොත් අපිට කොහොමද මාන්නේ ඇති වෙන්නේ? ඉතින් පුංචි කාලේ අපි ඉස්කෝලේ යනකොට ඔන්න අපි ඉස්කෝලේ පන්තියේ ටිකක් ඔන්න ඉගෙන ගන්න පුළුවන් කෙනෙක් කියලා ඔන්න හඳුනා ගන්නවා. එතකොටත් ඔන්න පුංචි කමට අපේ හිතට මාන්නේ ඇති වෙනවා. එතකොට ඉතින් අපිට තෑගි දෙනවා, අපි පළවෙනියා කියලා ඉතින් අපිව හඳුනා ගන්නවා, අපි ওই ස්ටේජ් එකට ගන්නවා, මුල් පුටුව දෙනවා. ඔන්න ඉතින් අපි කෙනෙක් වෙන්න දඟලනවා ඊළඟට. ඊට පස්සේ අපි හිතමු ඔන්න මම විභාගේ හොඳට ඉහළින්ම සමර්ථ වෙනවා. එතකොටත් ඔන්න අපේ මේ ඉගෙනීම හරහා අපේ හිතේ මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න සාමාන්‍ය පෙළ උසස් අන්දමින් සමත් වෙනවා. ඔන්න තවත් මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ උසස් පෙළත් සමත් වෙනවා. ඔන්න තවත් මාන්නය ඇති වෙනවා. ඔන්න විශ්වවිද්‍යාලයට යනවා. තවත් මාන්නය වැඩි වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලෙනුත් අපි හිතමු හොඳට සාමර්ථ්‍යයක් ලැබුවා නම් එහෙම ඔන්න තවත් මාන්නය වැඩි වෙලා බොහොම අහංකාර මාන්නාධික තැනැත්තෙක් සමහරලාට මේ පද්ධතිය හරහා එළියට එනවා. අපි හිතමු එහෙම නැත්තම් කෙනෙක් බොහොම ධනවත්. එයාට හොඳට යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, සල්ලි භාගෙ තියෙනවා, වතු පිටි තියෙනවා. ඉතින් මේ හැම දෙයක් කරහා මම දැන් බොහොම පොහොසතෙක්. අනිත් අය නම් එහෙම නෑ කියලා, අනිත් අය නම් දුප්පත් කියලා අන්න මේ ධනවත් බව නිසා මාන්නය ඇති වෙනවා. ඊට පස්සේ ඇතම් කෙනෙක් බොහොම කුලවත්, බොහොම වංශක්කාරයි. සෑහෙන කාලයක් තිස්සේ තමන්ගේ પરම්පරා ගානක් ඉතින් බොහොම වංශක්කාරයි, බොහොම කුලවන්තයි. ඉතින් මේ කුලය නිසා අනිත් අයව පහත් කරලා සලකනවා, තමන් කුලවන්තයෙක් කියලා හිතා ගන්නවා, අන්න මාන්නය ඇති වෙනවා. ඊට පස්සේ තවත් කෙනෙක් අපි හිතමු එයා විවිධ කුසලතා තියෙනවා. එයාට හොඳට හයියෙන් දුවන්න පුළුවන්. ඉතින් එයා මේ හයියෙන් දුවන්න පුළුවන් කියලා අන්න ඒකෙන් මාන්නයක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් එයාට හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් මම තමයි ක්‍රීඩකයා. මම තමයි හයියෙන්ම පන්දු යවන්න පුළුවන් කෙනා. මම තමයි හොඳටම පන්දුවට පහර දෙන්න පුළුවන් කෙනා කියලා ඔන්න එයා එතනින් මාන්නයක් හදා ගන්නවා. එහෙම නැත්නම් අපි හිතමු කෙනෙක්ට චිත්‍ර අඳින්න පුළුවන්. මේ චිත්‍ර අඳින කුසලතාවය හරහා යා මාන්නයක් ඇති කර ගන්නවා. තවත් කෙනෙක්ට ඔන්න සින්දු කියන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්කම හරහා කෙනෙක් මාන්නයක් ඇති කර ගන්නවා. ඊළඟට අපි හිතමු කව කෙනෙකුට කවි කියන්න පුළුවන්. ඒ හරහා මාන්නයක් ඇති කර ගන්නවා. තවත් කෙනෙකුට රචනා ලියන්න පුළුවන්, කෙටි කතා ලියන්න පුළුවන්, නවකතා ලියන්න පුළුවන්, බණ කියන්න පුළුවන්, කවි බණ කියන්න පුළුවන්. මේ මොනවාද උනත් අපේ තියෙන ඒ කුසලතා හරහා අපිට මාන්නයක් හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේක මෙතනකින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හිතමු තවත් අපි මේ ආධ්‍යාත්මික ජීවිතයට පැමිණියත් මේ ආධ්‍යාත්මික ජීවිතයේ පවා විවිධාකාර ක්‍රම හරහා කෙනෙකුට මාන්නයක් ඇති කර ගන්න පුළුවන්. අපි හිතමු යම්සි කෙනෙක් මහාන වෙනවා. මහාන වුණාමත් ඉතින් අනිත් අය වඳිනවා, පුදනවා, ගෙනල්ලා පිළිකර පූජා කරනවා, අම්මා තාත්තා පවා ඇවිල්ලා වඳිනවා. වැඩිහිටියෝ ඔක්කොම ඇවිල්ලා වඳිනවා. ඉතින් මේ තැනත්තට දැන් මේකේ මේ අනිත් අයගේ වැඳුම් පිදුම් ලබන නිසා, සත්කාර ලබන නිසා අන්න ඒ හරහාත් අන්න මාන්නයක් ඇති වෙනවා. ඊට පස්සේ අපි තුමු එයා ඔන්න උපසම්පදා වෙනවා. මම දැන් උපසම්පදා භික්ෂුවක් කියලා අන්න ලොකු මාන්නයක් ඇති වෙනවා. සමහරලාට ඔන්න හොඳට පොතපත ඉගෙන ගන්නවා. බණ කියන්න පුළුවන් වෙනවා. අපි තුමු ඔන්න කමටහන් දෙන්න පුළුවන් වෙනවා. භාවනා කරන්න පුළුවන් වෙනවා. මේ හරහාත් මාන්නයක් ඇති වෙනවා. තවත් කෙනෙක් විවිධාකාර දුතාංග රකින්න පටන් ගන්නවා. අපි හිතමු එයා තමයි පින්ඩපාතෙන් විතරක් එයා යැපෙනවා. ඊට පස්සේ තමහලාවට එයා අනිත් අය නම් මේ ගෙනල්ලා දෙන දානයක් වළඳන්නේ. මම තමයි පින්ඩපාතේ යන්නේ. මම තමයි පින්ඩපාතික වත මේ පුරන්නේ කියලා ඒ දුතාංගයක් මුල් කරගෙන එයාට මාන්නයක් ඇති කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් කෙනෙක් අපි හිතමු බොහොම රළු සිවුරු දරාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පාංශුකූලික සිවුරු දරාගෙන ඉන්නවා. අනිත් අය නම් මේ ගෙනල්ලා දෙන බොහොම ලස්සන සිවුරු අඳිනවය මම විතරය පාංශුකූල දිවුරු දරන්නේ කියලා මේ බඳු මේ දුතාංගයක් මුල් කරගෙන උනත් කෙනෙක්ගේ හිතේ මාන්නයක් ඇති කරගන්න පුළුවන්. අපි හිතමු තවත් කෙනෙක් ඔන්න භාවනා කරනවා. භාවනා කරන්න ගිහිල්ලා අපි හිතමු එයාගේ හිත ටිකක් එකඟ වෙනවා, එයාට සමාධියක් ලැබෙනවා. ඉතින් මේ සමාධියක් ලැබුණාට පස්සේ සමහරවිට එයාට පේනවා මේ අනිත් අය නම් තාම දඟලනවා, තාම කිසිම එකඟතාවයක් නැහැ, කිසිම සමාධියක් තියෙන බවක් පේන්නේ නැහැ. නමුත් Taman නම් දැන් වාඩි වෙච්ච ගමන්ම හොඳට හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා කියලා අන්න Tamanට මේ හැදිච්ච සමාධිය ගැන මාන්නයක් ඇති වෙනවා. සමහරවිට අපි හිතමු ඒකත් තව ටිකට ගිහිල්ලා කෙනෙක් ප්‍රථම ධානයටපත් වෙනවා. දැන් මම ප්‍රථම ධානලාභියෙක් කියලා අන්න ඒකෙන් මාන්නයක් ඇති කර ගන්නවා. ဒုတိ ය ධානයක් ලබනවා. ඔන්න මම දැන් ဒုတိ ය ධානලාභියෙක් කියලා ඒකෙන් මාන්නයක් ඇති කර ගන්නවා. ඉතින් මේ විදිහට මේ සමත ධාන ලබද්දී ඒ ධානයට අනුරූපව ඒ අනිත් අය පහත් කරමින් තමන්ව
සමහර විට කෙනෙකුට මාන්නයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මෙපමණක් නෙමෙයි, අතරම විපස්සනාවේ පවා කෙනෙක් නිවැරදිව කටයුතු කළේ නැත්නම් එතෙන්දි පවා මාන්නයක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් විපස්සනාවක් කරගෙන යනවා. එයාට හොඳට දැන් ආනාපාන සතියක් වැඩිලා, අපි හිතමු සක්මන් භාවනාවක් වැඩිලා. දැන් භාවනාව කෙරීගෙන යනවා. ඉතින් අනිත් අය තාම මේකට ඒ තරම්ම හැකියාවක් කුසලතාවයක් පෙන්වන්නේ නැහැ කියලා තේරෙනකොට සමාහලාවට ඔන්න Tamanට තියෙන හැකියාව සම්බන්ධයෙන්, Tamanට තියෙන සතිමත් බව සම්බන්ධයෙන් උනත් කෙනෙක්ගේ හිතේ මාන්නයක් ඇති වෙන්න පුළුවන්. දැන් තවත් පැති වලින් බැලුවාම එතකොට මේ මාන්නය ඇතැම් වෙලාවට දිස්ත්‍රියක් දක්වාත් අරගෙන යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් යම් කිසි සමාධියකට පත් වුණා. එහෙමත් නැත්නම් හොඳ හිතේ ඒකාග්‍රතාවයක් ඇති වුණා. හිත පොඩ්ඩක් නිකන් කෙලෙසුන්ගෙන් අඩු වුණා වගේ හිතුණා. ඉතින් ඒ අවස්ථාවේ සමාහලාවට ලොකු අධිමානයක් ඇති වුණොත් එහෙම. මම දැන් මාර්ගඵලලාභියෙක්, මම දැන් සෝවාන් වෙච්ච කෙනෙක්, මම දැන් රහත් වෙච්ච කෙනෙක් කියලා අධිමානයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එයා දැන් මේ ප්‍රතිවේදයක් ලැබපු කෙනෙක්, අධිගමයක් ලැබපු කෙනෙක් කියලා ලොකු මාන්නයකින් හිතා ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේවා අතීතයේදී පවා සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්තරා අවස්ථාවකදී අටුවා කතාවක එහෙම එනවා. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් හොඳට භාවනා වඩලා උන්වහන්සේ හිතාගෙන ඉන්නවා තමන් රහතන් වහන්සේ කෙනෙක් කියලා. හැබැයි උන්වහන්සේගේම ගෝල ස්වාමීන් වහන්සේ නමක් ඇත්ත වශයෙන්ම අරහත්ත්වයටපත් වෙලා තේරුම් ගන්නවා තමන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැහැ කියලා. පස්සේ තමයි ඇවිල්ලා අනුකම්පාවෙන් මේ ස්වාමීන් වහන්සේට පෙන්ලා දෙන්නේ ඔබ වහන්සේ මේ අදිමානයක් නිසායි මේ රහත් වෙලයි කියලා හිතාගෙන ඉන්නේ ඇත්ත වශයෙන්ම නම් රහත් වෙලා නැහැ කියලා. ඒ නිසා පින්වත්නි මේ ආධ්‍යාත්මික ගමනේදී වුණත් මේ මාන්නය සෑහෙන්න අපිට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ශාසනයේ මත් විවිධාකාර මට්ටම්වලදී එදා හිටපු මහරහතන් වහන්සේලා ඒ තමන් වහන්සේලාගේ චරිතවලින් නිහතමානී වෙන ආකාරය අපිට පෙන්ලා දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් එක්තරා අවස්ථාවකදී සරියුත් මහරහතන් වහන්සේ ටිකක් සුනංගු වෙලා පරක්කු වෙලා පිණ්ඩපාතේ යන්න ලෑස්ති වෙනවා. මොකද උන්වහන්සේ සාමාන්‍යයෙන් සේනාසනේ අන්තිමටම පිණ්ඩපාතේ වඩිනවලු. මොකද සේනාසනේ ටිකක් සකස් කරලා මොනවා හරි තැන් වල විසිරලා තියෙනවා නම් ඒවා පිළිවෙලට තියලා ඒ විදිහට තමයි උන්වහන්සේ සේනාසනය සම්බන්ධයෙන් සියලු කටයුතු කරලා තමයිලු පිණ්ඩපාතේ වඩින්නේ. ඉතින් ටිකක් අර කාර්යබහුල වුණ නිසා උන්වහන්සේගේ සිවුරක් අන්න බිම ගෑවෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේක දැකපු එදා මහාන වෙච්ච සාමණේර ස්වාමීන් වහන්සේ නමක්, හත්ඇවිරිදි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් මේ සරියුත් මහරහතන් වහන්සේට මතක් කරලා දෙනවලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සිවුරු කොනක් බිම ගෑවෙනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී සරියුත් මහරහතන් වහන්සේ මොකද කරන්නේ? මේ සාමණේර ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් "ඇවැත්නි ඔබ වහන්සේ මේ කාරණේදී මගේ ගුරුත්වයන් හිලා මම සලකනවා. මම මේ සිවුර සකස් කරගන්නවා කියලා සිවුර සකස් කරගෙන මගේ මේ ක්‍රියාකලාපය, මගේ මේ ආදර්ශය අනාගත භික්ෂු සංඝයාත්, මගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාත් මේ අන්දමින්ම අනුගමනය කරත්වා" කියලා අන්න මතක් කරනවා. එදා ඒ සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක වශයෙන් කටයුතු කරමින්, දකුණත් සව් වශයෙන් කටයුතු කරමින්, බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ ප්‍රඥාවකින් යුක්ත වෙමින් අර පුංචි සාමණේර කෙනෙක් කියපු ඒ අවවාදය බොහෝම ප්‍රසාදසිතකින් පිළිගන්න තරම් නිහතමානී වෙලා තියෙනවා. ඒ වගේමයි මේ ශාසනයේ කටයුතු කළ තියෙන ශික්ෂාකාමීන් අතර අග්‍ර භාවයේ ලැබපු ඒ රාහුල ස්වාමීන් වහන්සේ හැමදාම උදේ නැගිටලා වැලි දෝතක් උඩට දාලා ප්‍රාර්ථනා කරනවලු අනේ මේ වැලි දෝතේ තියෙන වැලි කැට ගණනට මට අද දිනයේදී මගේ සත්බ්‍රහ්මචාරීන් වහන්සේලාගෙන් අවවාද ලැබේවා කියලා. දැන් රාහුල ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකාතකින් බැලුවාම බුදුරජාණන් වහන්සේගේ පුත්‍ර රත්නය. තවත් පැත්තකින් ඒ රජ වෙන්න හිටිය කුමාරයෙක්. ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක්. ඉතින් කොයි පැත්තෙන් බැලුවත් මාන්නයක් ඇති කරගන්න, ආංකාරකමක් ඇති කරගන්න ඕන තරම්ම හේතු තිබුණා. නමුත් උන්වහන්සේ තමයි පුදුමාකාර විදිහට නිහතමානීත්වය පිළිඹු කළා තියෙන්නේ. අර ඕන තරම් අහංකාර වෙන්න, මාන්නක්කාරකම් ඇති කරගන්න අවස්ථාව තියෙද්දි මේ රාහුල ස්වාමීන් වහන්සේ නිර්හංකාරකමට, නිහතමානීකමට හොඳ ආදර්ශයක් අපිට සපයලා දීලා තියෙනවා.
ඊළඟට මේ රාහුල ස්වාමින් වහන්සේටම ඒ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවවාද දෙමින් නිහතමානී වීමේ අගය විශේෂයෙන්ම මතක් කරලා දීලා තියෙනවා. දැන් පින්වත්නි අපිට මේ මාන්නක්කාරකම නිසා ඇතිවෙන ආදීනවත් අපි පොඩ්ඩක් තේරුම් ගන්න වටිනවා. දැන් අපි හුඟක් අහංකාර වුණොත් මාන්නක්කාරකම අපි හුඟක් ඇති කරගත්තොත් අපිට හුඟක් වෙලාවට අනිත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පවත්වන්න හරි අමාරුයි. අපි හිතමු ස්වාමියා බිරිඳ අතර තියෙන සම්බන්ධය ගැන පොඩ්ඩක් සලකලා බැලුවොත් අපි තුමු යම් අවස්ථාවක ස්වාමියා කියනවා නම් නිවැරදි දෙයක්. එයා යහපත් දෙයක් කරුණු දක්වනවා නම්. හැබැයි බිරිඳ බොහොම මාන්නක්කාර නම්, එයා බොහොම අහංකාර නම්, එයාගේ හිත මැලි වෙනවා අර ස්වාමියා කියන අවවාදෙයි පිහිටන්න. මේ ස්වාමියා කියන කාරණය කනකට ගන්න මේ භාර්යාව මැලි වෙනවා. මොකද බොහොම අහංකාරයි. එහෙමත් නැත්නම් බිරිඳ යම් කිසි නිවැරදි කාරණයක් ඉදිරිපත් කරනවා. හරි දෙයක් කියලා දෙන්න හදනවා. නිවැරදි මාර්ගයකට යොමු කරන්න හදනවා. හැබැයි ඒ අවස්ථාවේදී ස්වාමියා බොහොම මාන්නක්කාර නම්, බොහොම අහංකාර නම් අර බිරිඳ කියන දේ පිළිගන්න කැමති නැහැ. මොකද එතෙන්දී බිරිඳව පහත් කළා සලකනවා, තමන් උසස් කළා සලකනවා. මාන්නාධික වෙලා අර සම්බන්ධය සමහරලාට paludu වෙන මට්ටමක්, විවිධාකාර ආරවුල් ඇති වෙන මට්ටමක් දක්වා ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇතැම් අවස්ථාවන් වලදී ගුරුවරයෙක් ගෝලයෙකුට යම්කිසි අවවාදයක් දෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී ගෝලයා බොහොම මාන්නාධික නම්, එයා මේ ගුරුවරයාව අභිබවා කල්පනා කරනවා නම්, තමන් දැන් ගුරුවරයාටත් වඩා දන්නවා කියලා හිතනවා නම්, තමන් දැන් ගුරුවරයාටත් වඩා භාවනාවෙන් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා, මේ සමාධි මං විතරයි අත්දැකලා තියෙන්නේ, මේ විපස්සනා නුවණක් මං විතරයි අත්දැකලා තියෙන්නේ, ගුරුවරයා තාම ඉන්නේ බොහොම පහත මට්ටමක කියලා ගුරුවරයාව අව탁සේරු කළා මේ ගෝලයා කල්පනා කරනවා නම්, ඒ අවස්ථාවේදී අර ගෝලයා මේ ගුරුවරයා කියන දේ ගෝලයා පිළිගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ගුරුවරයා කියන දේ ආ නොසලකා හරිනවා. මොකද ඒ ගෝලයාගේ හිතේ තියෙන මාන්නක්කාරකම, අහංකාරකම ඒ ගුරුවරයා දෙන අවවාදය බාර ගන්න හිත ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම ඇතැම් වෙලාවට බොහොම දක්ෂ ගෝලයෝ ඉන්නවා, ගුරුවරයාට යම්කිසි අවවාදයක් දෙනවා. එහෙම නැත්නම් බොහොම නිහතමානීව යම්කිසි උපදේශයක් ගුරුවරයාට කියන්නත් ඉඩ තියෙනවා. නමුත් ගුරුවරයා ඒ වෙලාවේ නිහතමානී නොවුනොත් මේ තමන්ගේ ගෝලයේ දෙන අවවාදයක් කියලා බොහොම පහත් කොට ඒ කාරණාව සැලකුවොත් අන්න ඒ ගුරුවරයාට හැදෙන තිබිච්ච අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා මේ බඳු ගුරුගෝල සම්බන්ධයකදී මේ මාන්නේ ඉස්සරහට ආවහම, අහංකාරකම ඉස්සරහට ආවහම ඒ paludu වීම සිද්ධ වෙනවා. විවිධාකාර විරසක වීම සිද්ධ වෙනවා. ඒ වගේම ඇතැම් වෙලාවට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න ගියාම, ඇතැම් වෙලාවට බොහොම අවස්ථාවන් වලදී කල්යාණ මිත්‍රයෝ බොහොම නිහතමානී. ඉතින් වැඩි කැපිලා පේන්නේ යන්නේ නැහැ. ඉතින් ඒ හරහා ඇතැම් කෙනෙක් ඒ අයව බොහොම පහත් කොට සලකනවා. එහෙම නැත්නම් ඒ තරම් වැඩක් නැති, කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් විදිහට සලකන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඒ නිසා ඇතැම් කෙනෙක් කල්යාණ මිත්‍රෙක් ගාවට යන්න මැලිකමක් දක්වනවා. මොකද තමන් උසස් කියලා හිතාගත්තට පස්සේ තමන් ගාව ඒ නිහතමානී ගුණය නැත්තම්, ඒ බඳු නිහතමානී ගුණයක් තියෙන කෙනෙක්ව අපි අගය කරන්නේ නැහැ. අපි අගය කරන්නේ ලොකුවට ටිකක් පිම්බිලා ඉන්න, ලොකු මහාන් තත්ත්වකමක් පෙන්නන, ලොකු අහංකාරකමක් පෙන්නන කෙනෙක් තමයි අපි දන්න කෙනෙක් වශයෙන්, උගත් කෙනෙක් වශයෙන්, යහපත් කෙනෙක් වශයෙන්, සත්පුරුෂයෙක් වශයෙන් අපි අපේ මිම්මට මැනගන්නේ. ඒ නිසා අපි ගාව නිහතමානීත්වය නැත්තම්, අපි පොළොවේ බැහැලා බිමට බැහැලා කටයුතු කරන්නේ නැත්තම්, එහෙමනම් අපිට කල්යාණ මිත්‍රයෙක්වත් නිවැරදිව හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද අපි නිරන්තරයෙන්ම මනින්නේ අපිට සාපේක්ෂව. අපි ගාව නිවැරදි යහපත් නිහතමානීත්වයක් නැත්තම් අපිට කිසිසේත්ම නිහතමානී කල්යාණ මිත්‍රයෙක්ව හඳුනා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි අපිට කල්යාණ මිත්‍රයෝ ලැබුණත් ඒ අයව අභිබවා හිතන ගතියක්, ඒ අයව නොසලකා හරින ගතියක්, ඒ අයව අව탁සේරු කරන ගතියක් අපේ හිතේ ඇති වෙනවා. එතකොට ඉතින් අපි අර ලැබෙන්න තීච්ච කල්යාණ මිත්‍ර ඇසුරෙන්, ඒ ලැබෙන්න තිබුණ ආශිර්වාදයෙන්, ඒ ලැබෙන්න තිබිච්ච අවවාදයෙන්, ඒ ලැබුණ ෂණ සම්පත්තියෙන් අපි පිරිහිලා සම්පූර්ණයෙන්ම අපි වෙනත් මාර්ගයකට අවතීර්ණ වෙනවා. අපි ඉක්මනටම ඉස්සරහට යන්න හදනවා. ඉක්මනටම අපි ගුරුවරයා අභිබව යන්න කල්පනා කරනවා.
ඉක්මනටම අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කැපී පෙනෙන්න වැජබෙන්න උත්සාහන්ත වෙනවා. අර ලබා ගන්න තිබිච්ච කල්යාණ මිත්‍ර ඇසුර අපිට සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා. ඒ වගේමයි අපි වැරදි දෘෂ්ටි වලට පැටලෙනවා. අපි ඇත්ත වශයෙන්ම සමාධියක් නැතිව අපි සමාධිලාභියෙක් කියලා හිතා ගන්නවා. අපි ඇත්ත වශයෙන්ම අපිට ධ්‍යානයක් නැතිව අපි ධ්‍යානලාභියෙක් කියලා හිතා ගන්නවා. ඇත්ත වශයෙන්ම මාර්ගඵලයක් නැතිව අපි මාර්ගඵලලාභියෙක් කියලා හිතා ගන්නවා. මේ වගේ මෙන්න මේ මාන්නය නිසා විවිධ අන්දමින් අපිව බොහොම භයානක දෘෂ්ටිවලට, මිත්‍යා දෘෂ්ටිවලට, වැරදි වටහා ගැනීම වලට අපිව අරගෙන යනවා. ඊළඟට පින්වත්නි, අපි හිතමු සේවක සේව්‍ය ප්‍රශ්නය ගත්තොත්, දෙපැත්ත ගත්තොත්. ඇතැම් වෙලාවට ස්වාමි පුත්‍රයෙක් මේ සේවකයෙකුට යම්කිසි කාරණාවක් කිව්වහම මේ වැඩේ කරන්න කියලා කිව්වහම ඇතැම් වෙලාවට සේවකයා ඒක පිළිගන්න කැමති නැහැ. මොකද ඒ සේවකයාගේ හිතේ මාන්නයක් වැඩ කරනවා. එයාගේ අහංකාරකමක් තියෙනවා. ඉතින් සමහරලාට ඔහේ ඕනවට එපාවට ඒ වැඩේ කරනවා. එහෙම නැත්නම් නොසලකා හරිනවා. ඒ තමන්ගේ ස්වාමියාට දෙන්න ඕන ගරුත්වය දෙන්නේ නැහැ. මේ ආදී වශයෙන් ප්‍රශ්න ඇති වෙනවා. ඒකම අනිත් පැත්ත. සේවකයා යහපත් දෙයක් කිව්වොත් අර ස්වාමියා බොහොම අහංකාර නම්, බොහොම මාන්නක්කාර නම් එයාට ඒ අවවාදයේ පිළිගන්න, ඒ යහපත් කාරණාව පිළිගන්න හිත ඉඩ දෙන්නේ නැහැ. මොකද මේ ස්වාමියාගේ හිතේ තියෙන මාන්නක්කාරකම, එයාගේ හිතේ තියෙන අහංකාරකම ඒ අවස්ථාව වළක්වලා දානවා. එකාතකින් පින්වත්නි මේ මාන්නක්කාරකම මෝඩකමත් එක්ක සෑහෙන්න ගැළපීලා එනවා. ඒ කියන්නේ කෙනෙක් බොහොම නුවණින් අඩු නම් එයාගේ හිතේ මාන්නයත් බොහොම වැඩි. ඒ වගේ සම්බන්ධයකුත් තියෙනවා. හැබැයි කෙනෙක් බොහොම ප්‍රඥාවන්ත නම්, සෑහෙන ගැඹුරකට එයාගේ නුවණ දියුණු වෙලා තියෙනවා නම් එයා හරියට නිකන් අර පළදරපු ගොයම් කරලක් වගේ නැමෙන ගතියක් තමයි තියෙන්නේ. නිර්හංකාර වීමක් තමයි ඒ බඳු චරිතයක තියෙන්නේ. ඒ නිසා සමාජයේ ඕනතරම් බොහොම ඉහළට ඉගෙනගත්ත, උගත්කම තිනුත් බොහොම ඉහළට තියෙන, ඒ වගේම ඇත්ත වශයෙන්ම ප්‍රඥාවන්ත, බොහොම උසස් තනතුරු දරන ඇතැම් අය ඉන්නවා බොහොම නිහතමානී ජීවිත ගත කරන. හැබැයි ඊට මෙහා පොඩ්ඩක් දැනගෙන ලොකුවට කෑ ගහන පිරිස් බොහොම බහුලවත් ඉන්නවා. ඉතින් මේ වගේ අපිට මේ මාන්නය ගැන පොඩ්ඩක් සලකලා බලද්දී මේ සමාජය ඇත්ත වශයෙන්ම අද මේ මාන්නාධිකකම නිසා බොහෝ හානි කර ගන්නා අවස්ථාවක් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ මාන්නාධිකකම නිසා අපිට කල්යාණ මිත්‍රයන් අහිමි වීම, ෂණ සම්පත්තිය අහිමි වීම, මේ උතුම් manussාත්ම භාවයක් ලබලා මේ ලැබිච්ච ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා නැවතත් අපාගත වීම බහුල වශයෙන්ම සිද්ධ වෙනවා මෙන්න මේ මාන්නක්කාරකම ඉස්සරහට ගැනීම නිසා, අහංකාරකම ඉස්සරහට පැමිණීම නිසා. එතකොට පින්වත්නි කොහොමද එහෙමනම් මේ මාන්නක්කාරකම දුරු කරන්නේ? එකක් තමයි අපි නිහතමානී වීම සඳහා යම්කිසි ක්‍රමෝපායන් යොදා ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි වැඩිහිටියන්ට ගරු කරනවා. අම්මට තාත්තට ගරු කරනවා. ඒ අයට වන්දනා කරනවා. ඒ අය ඉන්ද්‍රියේ ඇඟිලි බැඳලා වන්දනා කරනවා. බුලත් හුරුල්ලක් දෙනවා. ඊළඟට අපි ඒ අයට අප උපස්ථාන කරනවා. ඒ අයගේ අවවාදයක් අහන්න අපේ හිත නතු කරනවා. අපි ටිකක් කීකරු වෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍ය මට්ටමකින් අපිට අපේ මාන්නය පොඩ්ඩක් දුරට මැඩපවත්ව ගන්න පුළුවන්. තවත් පැත්තකින් අපි විපස්සනාවක් වඩන යෝගාවචරීන් වශයෙන් මේ මාන්නය දුරු කර ගැනීම සම්බන්ධයෙන් අපි සෑහෙන දුරට කල්පනා කළ යුතුයි. සෑහෙන දුරට සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා අපිට මානානුස්සය කියලා මේ අනුසය ධර්මයක් වශයෙන් මේ අනුසය ධර්ම 7 ඇතුලේ මාන අනුසය අන්තර්ගත වෙලා තියෙනවා. ඇත්තටම මේ මානය දුරු කරගන්න එක විශේෂයෙන්ම රහත් මගින් සිදුවෙන දෙයක් බව ධර්මයේ පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් සෝවාන් වුණාට එයාගේ හිතේ මාන්නය ඉතුරු වෙලා තියෙනවා. සකදාගාමි වුණාට අනාගාමි වුණාට එයාගේ හිතේ මාන්නය ඉතුරු වෙලා තියෙනවා. මේ මාන්නය එහෙමනම් දුරු වෙන්නේ සම්පූර්ණයෙන්ම මුනිනුපුටා දැමෙන්නේ අරහත් මාර්ගයෙන්. එතකොට පින්වත්නි මාන්නය දුරු කරගන්න විවිධ ක්‍රම විවිධ සූත්‍රවල අන්තර්ගත වෙලා තියෙනවා. අපි කීපයක් සලකලා බලමු. එක සූත්‍රයක් වෙනවා මානානුසය සූත්‍රය කියලා. එතෙන්දී විශේෂයෙන් මතක් කරනවා ඒ සූත්‍රයත් ඇත්තටම රාහුල ස්වාමීන් වහන්සේ තමයි අහන්නේ කොහොමද මේ විවිධාකාර හේතුන් මත පැන නගින
මේ මාන්නයත් ඒ වගේම මම හැදීමත් මගේ කර ගැනීමත් දුරු කරගන්නේ කොහොමද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නය මොකද්ද? කතන්නුකෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානානුසය න හොන්තිති. ඒ කියන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේ අහනවා කෙසේ දන්නහුට කෙසේ දක්නහුටද මේ ස්වකීය වූ කයෙහි මේ පිටත තියෙන සියලුම සවිඥානික නිමිති සහිත මේ ලෝකයේ නිසා ඇතිවෙන මේ අහංකාර මමංකාර ඒ කියන්නේ මම කර ගැනීම මගේ කර ගැනීම ඒ කියන්නේ මමත්වයක් සම්බන්ධ විවිධාකාර සිතුවිලි පහළ වීම ඒ වගේම මාන අනුසය මේවා දුරු කරගන්නේ කෙසේද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි දෙන පිළිතුර තමයි දැන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ අතීතය අනාගතය වර්තමානය හීන ප්‍රනීත මේ ආදී වශයෙන් අර 11 ආකාරය ගැන මතක් කිරීමක් කරලා මේ කොයිම වූ රූපයක් මම මගේ කරගන්න නැති වෙන්න ඒ මම මගේ කරගන්න නැති මම මගේ නොවන බව නිවැරදි ප්‍රඥාවකින් යථාභූත ඥාන දර්ශනයකින් අවබෝධ කරගත යුතුයි කියලා මතක් කරලා දෙනවා. ඒ වගේම විවිධාකාර වේදනාවන් එහෙමත් නැත්නම් විවිධාකාර සංඥාවන් විවිධාකාර සංස්කාරයන් විවිධාකාර දැනගැනීම් මේ සියල්ලම මම නොවේ මගේ ආත්මේ නොවේ මේවා එකක්වත් මගේ නොවේ කියලා නිවැරදි ආකාරයකින් යථාභූත ඥාන දර්ශනයකින් දැනගත යුතුයි කියලා මතක් කරලා දෙනවා. ඉතින් පින්වත් ඒකාතකින් කියන්න තියෙන්නේ මේ ඇවිල්ලා විපස්සනා භාවනාව ගැනයි මේ මතක් කරලා දෙන්නේ. ඒ වගේමයි අනිච්ච සංඥා සූත්‍රය කියලා තවත් ඛණ්ඩ සංයුත්තේ සූත්‍රයක් එනවා. එතෙන්දිත් විශේෂයෙන් මතක් කරන්නේ මෙන්න මේ අනිච්ච සංඥාව දියුණු කරන්න කියලා. දේවල් පිළිබඳව හොඳින් අනිත්‍ය ලක්ෂණය තේරුම් ගනිමින් වාසය කරන්න කියලා මතක් කරනවා. ඒ බඳු අනිච්ච සංඥාවක් යම්ස කෙනෙක් වඩනවා නම් අනිත්‍ය සංඥා භාවිතා බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදියති සබ්බං රූපරාගම් පරියාදියති සබ්බං භවරාගම් පරියාදියති සබ්බං අවිජ්ජම් පරියාදියති සබ්බං අස්මිමානං පරියාදියති සමූහන්ති කියලා මතක් කරලා දෙනවා. ඒ කියන්නේ නිවැරදිව හොඳට Tamanට මේ සියල්ලෙහි තියෙන අනිත්‍ය ස්වභාවය වැටහෙනවා නම් ඒ බඳු අනිත්‍ය ස්වභාවය වැටහෙන්න නිරන්තරයෙන්ම මේ සිද්ධ වෙන ෂණ බංගුර භාවය තේරෙන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයාගේ හිතේ මේ විවිධාකාර කෙලෙස් ප්‍රහීන වෙන්න පටන් ගන්නවා. ඒවා මූලෝත්පාටනය වෙන්න පටන් ගන්නවා. තියෙන මේ කාමරාගය, රූපරාගය, භවරාගය, අවිද්‍යාව, අස්මිමානය මේ කියන විවිධාකාර සියුම් කෙලෙස් දුරු වෙන්න පටන් ගන්නවා මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය වැඩිම හරහා. ඒ වගේමයි තවත් රාහුල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරනවා අනිමිත්තංච භාවේහි මානානුසය මුජ්ජහ තතෝ මානාභි සමයා උපසන්තෝ චරිස්සතිති. දැන් මේ රාහුල සූත්‍රය සුත්ත නිපාතයේ අන්තර්ගත වෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මෙන්න මේ අනිමිත්ත සංඥාව දිනු කරන්න. එහෙම නැත්නම් කියනවා නම් අනිමිත්ත භාවනාව වඩන්න ඒ හරහා මාන අනුසය මුලින් උපුටා දමන්න. මාන අනුසය උගුලවා දමන්න. මානය සම්පූර්ණයෙන්ම හාත්පසින් දැනගෙන මානය සම්පූර්ණයෙන් හාත්පසින් මුලින් උපුටා දමලා ශාන්ත වූ කෙනෙක් බවට උපශාන්ත වූ කෙනෙක් බවට උපශාන්ත වූ කෙනෙක් වශයෙන් හැසිරෙන්න. මේ විදිහ අවවාදයක් දෙනවා. එතකොට අපිට තේරෙනවා මෙන්න මේ විපස්සනා භාවනාවේ එන අනිත්‍ය සංඥාව තමයි ඇත්ත වශයෙන්ම ගැඹුරකට ගියාට පස්සේ අනිමිත්ත සමාධියක් මට්ටමට නැත්නම් අනිමිත්ත චේතෝ විමුක්තියක් මට්ටමටපත් වෙන්නේ. ඉතින් ඒ බඳු මට්ටමකදී කෙනෙකුට ඉතින් විපස්සනාව ගැන වචනයක් කතා කරනවා නම් තේරෙන්න පුළුවන්. දැන් අපි හොඳට අපේ ඇති කරගත්ත ඒකාග්‍රතාවයක් පවත්වමින් එතන මතුවෙන අරමුණ දිහා හොඳට බලන්න මේ අරමුණේ අනිත්‍ය ස්වභාවය තේරෙනවා නම් ඒකේ තියෙන ෂණ බංගුර භාවය තේරෙනවා නම් ඒ බඳු අනිත්‍ය ස්වභාවයෙන් නිරන්තරව පෙළෙන බව තේරෙනවා නම් එතන තියෙන දේ දුක්ඛ ස්වභාවය තේරෙනවා නම් ඒ වගේමයි මේ කිසිසේත්ම මෙතන මගේ පාලනයක් පවත්වන්න බෑ මගේ වසඟේ පවතින්නේ නැහැ මෙතන ආත්මීය ස්වභාවයක් නැහැ කියලා යාට තේරෙනවා නම් එතකොට මේක මම මගේ කරගෙන මොකටද
මෙතෙන්ට ආත්මයක් රිංගවල මොකටද? මෙතෙන්ට පුද්ගල භාවයක් ඈඳගෙන මොකටද? මේක සම්බන්ධයෙන් මම කෙනෙක් හදාගෙන මොකටද? කියලා අන්න හිත අනිත් පැත්තට ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ කියන්නේ Tamanටම තේරෙනවා මෙතන තියෙන්නේ නිරන්තර අනිත්‍ය ස්වභාවයක්, නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. ඒ වගේම මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයෙන් බැටකන බවක්. මෙතන කිසිම මමෙක් පුජ්‍යලයක් පුජ්‍යල භාවයක් ආත්ම ස්වභාවයක් ගන්න කියලා දෙයක් නැහැ. මෙතන හුදු හේතුඵල ධමයක් තියෙන්නේ කියලා කෙනෙකුට වැටහෙනවා නම් එහෙමනම් පින්වත්නි මේ විපස්සනාව හරහාම අන්න කෙනෙක්ගේ හිත නිමිති නොගන්නා තත්වයකට අරමුණු වල බැසගන්නේ නැති මට්ටමකටපත් වෙන්න පුළුවන්. එතකොට තව තව හිතේ පැහැදිලි බව වර්ධනය වීම නිසා තව තව හිත සරල වීම නිසා තව තව හිත අනිශ්චිත වීම නිසා තව තව හිත තැම්පත් වීම නිසා ඉඩකඩ සහිත වීම නිසා එයාගේ හිතේ මේ ඊ타ම සියුම් මාන්නයක් පහළ වෙනකොට මම අරයට වඩා උසස් කියලා ඔන්න යම්කිසි සිතුවිල්ලක් පහළ වෙනවා. ඒ බඳු සිතුවිල්ලක් පහළ වෙනකොටම අන්න එයාට හඳුන ගන්න පුළුවන්. මොකද මනසේ දැන් සෑහෙන පැහැදිලි බවක් තියෙනවා. මනස නිකම් බොහොම තැම්පත් වෙච්ච, නිශ්චල වෙච්ච ජලාශයක් වගේ. එතෙන්ට පුංචි රොඩක් වැටුණත්, පුංචි කොළයක් වැටුණත්, ඒකේ පුංචි රැල්ලක් ඇති වෙනකොට ඒ නිශ්චල ජලාශයක නම් ඒ පුංචි රැල්ලක් පවා අපිට හඳුන ගන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතත් හොඳට මේ විපස්සනාවක් වඩාගෙන යනකොට ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට වැටහෙන්න ඒ හරහා හොඳට හිතේ ප්‍රඥාවක් දියුණු වෙන්න එයා තුල මෙතන කෙනෙක් නැහැය, පුජ්‍යලයක් නැහැය, මෙතන තියෙන අනාත්ම ස්වභාවයක් කියලා වැටහුණා නම් එතනිනුත් ලොකු පහරක් වදිනවා මෙන්න මේ මාන්නයට. මොකද අපි කෙනෙක්, පුජ්‍යලයක්, මමෙක් ඉන්නවා කියලා හිතාගත්තොත් තමයි මේ මාන්නයට පොහොර ලැබෙන්නේ. හැබැයි මෙතන පුජ්‍යලයක් නෑ, කෙනෙක් නෑ, මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක්, මෙතන තියෙන හුදු ස්කන්ධ පංචකයක්, මෙතන තියෙන හුදු ආයතනවල ගනුදෙනුවක් කියලා අන්න කෙනෙකුට හොඳට ප්‍රඥාවකින් වැටහෙනවා නම්, ඇත්ත ඇත්තටිය තේරෙනවා නම්, ඒ බඳු අවස්ථාවකදී අද එතන පුජ්‍යල භාවයකට රඳන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යල භාවයක්, කෙනෙක්, මමෙක් ඉන්නවා නම් තමයි එතන මානයට ඉඩක් ලැබෙන්නේ. හැබැයි එතන කෙනෙක් පුජ්‍යල භාවයක් නැතිව මෙතන තියෙන හුදු ධර්මතා ස්වභාවයක් බව කෙනෙක්ගේ හිතේ නැවත නැවත තේරෙන්න පටන් ගන්නවා නම්, ඒ බඳු විපස්සනා නුවණක් යාගේ හිතේ අවදි වෙන්න පටන් ගන්නවා නම් අර මාන්නයට ලොකු ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් හිතේ තියෙන අර මාන අනුසය නිසා නැවත නැවත විවිධාකාරයෙන් මාන්නේ මතුවෙන්න පුළුවන්. නමුත් හිතේ තියෙන පැහැදිලි බව නිසා මේ මතුවෙන අවස්ථාවේදී සතියෙන් පෙන්නලා දේවි ඔන්න ආයිත් මාන්න ඉස්සරහට ආවා කියලා. ඔන්න ආයිත් අහංකාරකමක් ආවා කියලා. ඇතැම් වෙලාවට පින්වත්නි අපි උදේ නැගිට ගමම්ම කවුරු හරි කෙනෙක් ගැන තමයි හිතන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි වෙන තැනකට ගියත් එයා ගැන තමයි හිතන්නේ. අපි වෙන රටකට ගියත් එයා ගැන තමයි හිතන්නේ. අපිට සමාලාට නොරුස්නා ගතියක් පහළ වෙලා යම්සි කෙනෙක් අල්ලගෙන අපි විවිධ පැති වලින් ඔන්න අපේ හිත මනිනවා. මෙන්න මේ එක්කෙනෙක් අල්ලගෙන නැත්නම් දෙන්නෙක් අල්ලගෙන එයා හොඳයි, එයා නරකයි, එයා මේ විදිහයි, එයා මේ විදිහයි, එයා අර විදිහයි, එයා මේ විදිහට කටයුතු කරා, එයා මේ විදිහට මගේ වචනෙට ඇහුම්කන් දුන්නේ නැහැ, එයා මේ විදිහට මගේ වචනෙට පිටුපෑවා, එයා මගේ සතුරන්ට උදව් කළා, එයා මගේ සතුරන්ට අනුගත වුණා. මේ ආදී වශයෙන් අපි යම්සි කෙනෙක් පුජ්‍යලයක්ව ඔළුවේ තියාගෙන එහෙට මෙහෙට පෙරලා මනින ගතියක් අපේ හිතේ තියෙනවා. ඒතකොට මෙන්න මේ ගතිය හොඳට පැහැදිලි වෙලා එන්නේ. ඒක අපිට තේරෙන්න පටන් ගන්නෙ අර අපේ හිතේ පැහැදිලි බව වර්ධනය වෙච්ච පමණටයි. ඒ කියන්නේ විපස්සනාවක් කරහා අනිකුත් අරමුණු ටිකක් බැහැරට ගිහිල්ලා, ඈතට ගිහිල්ලා අපේ හිත සෑහෙන්න සරල වර්තමානයක, ඒ වගේම හොඳ පැහැදිලි බවක, ඉඩකඩ සහිත බවක, අරමුණු වලින් තොර බවක පවත්වන්න අපි උත්සාහවන්ත වෙන්න. එතකොට අන්න අපේ හිතේ මතුවෙන යම් මේ මාන්නාදික ගති, මේ විවිධාකාර මානය මුල් කරගත්ත සිතුවිලි අපිට තේරෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපි බොහෝම නිහතමානීව, බොහොම අවංකව මේ අපේ හිතේ පහළ වෙන මාන්නය වශයෙන් හඳුනාගත යුත්තේ. එහෙම හඳුනාගෙන ඒ මාන්නය දුරු කරගන්න, ඒ මාන්නයට අහු නොවි ඉන්න,
ඒ මාන්නයේ වහලෙක් නොවි ඉන්න නිහතමානී වෙන්න. එහෙමනම් අපි පුරුදු විය යුතුයි ඒ අපේ හිතේ එතන පහළ වෙන මාන්නය හඳුනගෙන. ඒ වගේමයි පින්වත්නි මේ තවත් ප්‍රපංච නොකර සිටීමෙනුත් මේ මානානුසය දුර වෙන බව අපි ඊයේත් මතක් කරගත්තා. අර ඇහෙන් රූප දැකලා විවිධාකාර කතන්දර ගොතගොතා යන ගතියට අපේ හිතේ ඇල්මක් තියෙනවා. හැබැයි අපි පුළුවන් තරම් ඒ ඇල්ම සමනය කරගෙන ඒ කතන්දර ගොතන ගතිය පුළුවන් තරම් අඩු කරගෙන යම්සි කෙනෙක් වාසය කරන්න උත්සාහන්ත වෙනවා නම් අපි මතක් කරගත්තා ඒ බඳු වාසයක් ඒ පුළුවන් තරම් ප්‍රපංච සමනය කරගෙන වාසය කිරීමක් ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ භව රාගානුසයානං මේ ආදි වශයෙන් කියාගෙන ගිහිල්ලා භාගතුන් වහන්සේ මතක් කරනවා ඒසේවන්තෝ මානානුසයානං මේ මාන අනුසය දුරු වෙන්නත් අර ප්‍රපංච වලින් තොරව වාසය කිරීම පාදක වෙන බව. ඒ කියන්නේ අපේ හිතේ කතන්දර ගොතන ගතිය අඩු කරගෙන හිත නිහඬ කරගෙන නිශ්ශබ්ද කරගෙන අපිට වාසය කරන්න පුළුවන් නම් අන්න එතුලින් අපිට මේ මානානුසය දුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ අනුව අපිට හිතා ගන්න තියෙන පින්වත්නි මේ සූත්‍ර වලට අනුකූලව පුළුවන් තරම් අපි විපස්සනාව නිවැරදිව වඩනවා නම් හොඳට මනසේ පැහැදිලි බව වර්ධනය කර ගන්නවා නම් මේ දේවල් වල තියෙන ෂණ බංගුර භාවය අපි හොඳින් වටහා ගන්නවා නම් අනිත්‍ය ලක්ෂණය හොඳට ගැඹුරින් අපි තේරුම් ගන්නවා නම් ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන් අපි තුල තව වැඩෙනවා නම් මනසේ පැහැදිලි බව තව වැඩෙනවා නම් අපි බොහොම නිහතමානීව මේ හිතේ පහළ වෙන මාන්නය වශයෙන් හඳුනා ගන්නවා නම් එහෙමනම් අන්න අපිට මේ මාන්නය දුරු කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා. මේ අහංකාරකම දුරු කර ගැනීම සඳහා අපිට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන මේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරන මෙන්න මේ යවකලාපී සූත්‍රයේදී පෙන්ලා දෙන මානගතම් භික්කවේ රෝගෝ මෙන්න මේ මාන්නය කියන එක මහණෙනි රෝගයක්. මේක ඇවිල්ලා ලෙඩක්. මානගත මේතම් භික්කවේ ගණ්ඩෝ මහණෙනි මෙන්න මේ මාන්නය කියන එක විස ගඩුවක්. මානගත මේතම් සල්ලක් මහණෙනි මේ මාන්නය කියන එක උලක්. තස්මාතිහ භික්කවේ නිහතමානේන චේතසා විහරිස්සාමාති ඒවිවං හිවෝ භික්කවේ සික්කිතබ්බං. එබැවින් මහණෙනි නිහතමානී වූ මනසකින් වාසය කරන්නෙමයි නුඹලා විසින් හික්මිය යුතුයි. එහෙමනම් පින්වත්නි අපි මේ බුද්ධ අවවාදයේ පිහිටලා නිහතමානී වූ මනසකින් වාසය කරන්න අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා යම්කිසි මඟ පෙන්වීමක්, ඒ සඳහා යම්කිසි දිරිගැන්වීමක් අද දින ධර්ම දේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.